මේ තමයි කාන්තාවක් ගර්භණී කියලා දැනගන්න අවස්ථාව. අපිට වැදගත් වෙන එක සංසිද්ධියක් තියෙනවා මෙතන. මොකක්ද? ඊළඟ දවස් කීපය ඇතුළත ඊළඟට මුහුණ දෙන්න සිද්ධ වෙන දේ තමයි යාට බබණ යන්න පටන් ගන්නවා කාන්තාව. ඒක ඇයි මේ මෙච්චර වටිනා දෙයක් පිටිපස්සේ මේ වගේ අප්‍රසන්න දෙයක් යයිත් වෙලා තියෙන්නේ. මේක තේරුම් ගන්න අපි ප්‍රයෝජනෙට ගන්නවා එක්තරා වෛද්‍යවරුන් කණ්ඩායමක් පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් මේ ඥාන සම්බන්ධව සත්වයින්ගේ ඥාන සම්බන්ධව සිදු කෙරෙච්ච පරීක්ෂණයක්. මේ පරීක්ෂණය අවුරුදු 2ක් තිස්සේ කරා ඒගොල්ලෝ. යොදාගත්තේ මීයන්. මේ පළවෙනි සත්තුන් කණ්ඩායම. මේ පළවෙනි සත්තුන් කණ්ඩායමට ගර්භණී කාලයේදී විවිධ අහිතකර රසායනික ද්‍රව්‍ය දුන්නා. කන්න දුන්නා, ඉන්ජෙක්ෂන් ගැහුවා. මොනවද මේ රසායනික ද්‍රව්‍ය? මේ කලලයට හානි කරන්න පුළුවන් ද්‍රව්‍ය තමයි දුන්නේ. උදාහරණයක් දෙලා තියෙන්නේ මේ ස්මෝකින්, දුම්බීම. ඒතකොට දුම්පානයේ හරහා ඇඟට ලැබෙන අහිතකර ද්‍රව්‍ය මේ කාන්තාවගේ ශරීරයේ පුරාත් යනවා, කලලයටත් හානි කරනවා. කලල අවස්ථාවේදී හානි වෙච්ච පැටවුන් ලබා ගත්තා. ඊපස්සේ මේ පැටවුන්ට සාමාන්‍ය ආකාරයට කන්න බොන්න දුන්නා. අර අහිතකර ද්‍රව්‍ය දුන්නේ පළවෙනි පරම්පරාවට විතරයි. මේගොල්ලෝ නිරෝගී කෑම කෑවේ. ඒ සත්තු වැඩිමහල් වුණාට පස්සේ පිරිමි සත්තු ගෑනු සත්තු ක්‍රොස් කරලා තුන්වෙනි පරම්පරාව ගත්තා. දැන් පරම්පරාව තුනක් ඒගොල්ලෝ අධ්‍යයනය කරනවා. අර අහිතකර රසායනික දුන්න පළවෙනි කණ්ඩායම අධ්‍යයනය කරනවා. ඒගොල්ලෝ කොච්චරක් කාලයක් ජීවත් වෙනවද? ඊට පස්සේ දෙවෙනි කණ්ඩායම ඉන්නවා. දෙවෙනි කණ්ඩායම කොච්චරක් කාලයක් ජීවත් වෙනවද? ඒගොල්ලන්ට හැදෙන ලෙඩ මොනවද? ඒගොල්ලන්ගේ හැසිරීම කොහොමද? පරීක්ෂා කරනවා. ඊට පස්සේ තුන්වෙනි කණ්ඩායම ඒගොල්ලන්ගේ මොනවද ලෙඩ රෝග, ඒකට මොනවද හැසිරීම, මේ වගේ විවිධ ආකාරයෙන් මේගොල්ලෝ විවිධ පැතිවලින් කණ්ඩායම් කීපයක් මේගොල්ලෝ පරීක්ෂා කරනවා. ඒගොල්ලෝ හොයාගත්ත දේ තමයි වෙන්නපු වෙනස්කම් වලින් වැඩිම හානිය වෙලා තිබ්බේ තුන්වෙනි පරම්පරාව. මේගොල්ලෝ කෑවේ නිරෝගී කෑම. මේගොල්ලෝ කෑවේ නෑ. දැන් මේගොල්ලෝ බඩේ ඉන්නේ මේ කාලේනේ. අම්මගේ බඩේ ඉන්නකොට අම්මට දුන්නේ නෑ අහිතකර දේවල්. හොඳ දේවල් කෑවා බියෝ. හැබැයි වැඩිම හානිය තිබ්බේ මේ කට්ටියට. ඊට වඩා ටිකක් අඩුවෙන් හානි වෙලා තිබ්බා මේ දෙවෙනි පරම්පරාවට. මේ පළවෙනි පරම්පරාවට මේ අහිතකර රසායනික ද්‍රව්‍ය දුන්නා කියලා හානි වෙලා තිබ්බේ බොහොම අඩුයි. මේ තුන්වෙනි පරම්පරාව තමයි වැඩිම හානි වෙලා තිබ්බේ. වැඩියෙන්ම පිළිකා හැදුනේ අඩුම වයසින් පිළිකා හැදුනේ මේ තුන්වෙනි පරම්පරාව. වැඩිම හැසිරීමේ වෙනස්කම් පෙන්වන්නේ මේ තුන්වෙනි පරම්පරාව. ඒගොල්ලෝ පැටවුන්ට කිරි දෙන්නේ නැහැ. පැටවුන් බලාගන්නේ නැහැ. කෑම ගත්තම සීමාවක් නැහැ. කෑම කනවා. මොලෙන් එක පාලනයක් වෙන්නේ නැහැ. ඒකල මහත් වෙනවා. ඒ නිසාම ඊට පස්සේ ඇති වෙන වෙනස්කම් හෘදයාබාධ වලට වැඩි, අංශභාග්‍ය වගේ තත්ත්වයන් වැඩි, ශරීරයේ ලේ වල කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි මේ සතුන්ගේ. ඒ වගේ වෙනස්කම් තිබ්බ දෙවෙනි පරම්පරාවට ටිකයි. පළවෙනි පරම්පරාවට ඇත්තේ නැහැ. මේක කොහොමද පැහැදිලි කරන්නේ? දැන් මේ ගර්භණී කාලයේදී අපි කිව්වා ශරීරයේ විවිධ අවයව නිර්මාණය වෙනවා. මේ අවයවවල මූලාරම්භයේ පටන් ගන්න එතන. කන හැදෙනවා නම්, ඇස හැදෙනවා නම්, ඒ ඇස නිර්මාණය වෙන අවස්ථාව. ඒ නිර්මාණය වෙන අවස්ථාවේදී විවිධ රසායනික ද්‍රව්‍ය දුන්නාම පස්සේ මේ කලලය වෙනස් වෙනවා. ප්‍රොසෙස් එක හරියට නැත්නම් විකෘතියින් එනවා. මේ හැදෙන එක අවයවයක් තමයි මොකද්ද? එයාගේ ඩිම්බ හැදෙන්නේ ඒ අවස්ථාවේ. එයාගේ ඩිම්බ ඉස්සල්ලාම සෛල හැදිලා බෙදි මේක හැදෙන්නේ ඒ වෙලාවට. එතකොට ඒ ඩිම්බ වලට හානි වෙනවා රසායනික ද්‍රව්‍ය නිසා. ඒ හානි වෙන රසායනික ද්‍රව්‍ය නිසා එයා බිහි වෙන්නේ මේ හානි වෙච්ච ඩිම්බත් එක්ක. එයාගේ කුස ඇතුලේ තියෙන අර හානි වෙච්ච ඩිම්බ. එයාගේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නකොට හානි වෙච්ච ඩිම්බත් එක්ක තමයි මෙයා ඉපදෙන්නේ. ඒ ඩිම්බ වලින් තමයි මේ තුන්වෙනි පරම්පරාව හැදෙන්නේ. ඒ නිසා තමයි මේ තුන්වෙනි පරම්පරාවට වැඩිම හානි සිදු වෙන්නේ. ඔගොල්ලෝ ගිහිල්ලා සංඛ්‍යාලේඛන විදියට ගත්තොත් එහෙම දරුවන්ට කැන්සර්ස් හැදෙන ප්‍රමාණය පහුගිය අවුරුදු 2-3ට හේතුව ඒ දරුවන්ගේ වැරද්දක් නෙමෙයි. ඒ දරුවන්ගේ අම්මලගේ වැරද්දකුත් නෙමෙයි. ඒ දරුවන්ට ඊට කලින් පරම්පරාවේ අම්මලාගේ කුස ඇතුලේ කලලය හැදෙනකොට ඒවට වෙච්ච හානිය. ඒක නවත්තන්න තමයි මේ වරම දීලා තියෙන්නේ. මාස 4-5ක් ඉන්න පුළුවන් කැම දිහා බලන්නේ නැතුව කාන්තාවට. ඕනෝඩ වඩා කැම ගත්තොත් බාහිරින් අනවශ්‍ය දේවල් රාශියක් ඇඟ ඇතුලට ගන්නවා වෙන්න පුළුවන්. හොඳ දේත් වෙන්න පුළුවන්, නරක දේත් වෙන්න පුළුවන්. අඩුවෙන් කන්න ඕන මේක නිසා. ගන්න රසායනික ද්‍රව්‍යයන් අවම කර ගන්න ඕන මේ නිසා. ස්වභාවික දේවල් අපි ගන්න ඕන මේ නිසා. අහිතකර දේවල් ගත්තොත් ඒකේ විපාක විඳින්නේ කවුද? ඒකේ වැඩිම විපාක විඳින්නේ දරුවාගේ දරුවා. අද ඔයගොල්ලෝ අතේ තියෙන්නේ අන්න මේ බැරෑරුම් වගකීම. අපි පුදුනේ මේ විදිහට නිරෝගීව විකෘතියක් නැතුව මේ දක්වා අපි ජීවත් වෙන්නේ ඇයි? ඒ අම්මගේ කැපවීම නිසා නෙවෙයි, අත්තම්මගේ කැපවීම නිසා. අපේ අත්තම්මලා ජීවත් වෙච්ච ජීවන රටාවේ තිබිච්ච ඒ යහපත්කම එහෙම නැත්නම් ඒ තිබිච්ච අපිට තිබිච්ච රැකවරණය නිසා තමයි අපි අද මේ දක්වා ඉන්නේ හොඳින්. අපිට කියන්න බෑ හෙට දවසකම. නමුත් මේ දක්වා අපි ඉන්නවනම් නිරෝගීව ඉන්නේ අන්න ඒ වරම නිසා. අත්තම්මලා දුන්න වරම නිසා.
හැබැයි අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දෙවන්ත මොකද්ද? මෙතනින් එහාට අපිට සිද්ධ වෙන්නේ මොනවද කියන එක. අද අපි මේ ජීවත් වෙන ජීවන රටාවත් එක්ක අපිට ලැබෙන දේවල් මේ කලලයක් නිර්මාණය වෙන අවස්ථාවේ කලට හානි විය හැකි අවස්ථා මම මේ පෙන්නන ඉස්සරහට. ඊට පස්සේ ලොකු ගැටලුවක් වෙනවා. අපේ දරු මුණුබුරන්න මොනවද වෙයිද කියලා. මොනවද මේම හානි වෙන්න පුළුවන් අවස්ථා? මේ පාන වර්ග. විශේෂයෙන් මේ පාන වර්ග වලට පැණි රස ලබා දෙන්න පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය කිමිකල් එක. මොනවද මේකට දාන්නේ? සීනිද? සුක්‍රෝස්ද? මේකට දාන්නේ HFCS එහෙම නැත්නම් high fructose corn syrup කියන කිමිකල් එක. බඩේරු වලින් හදන්නේ. උක් වලින් හදන සීනි නෙමෙයි මේකට පාවිච්චි කරන්නේ. ඒ නිසායි මේක විස. ඒ නිසායි ඔයගොල්ලෝ ගන්න පැණි බීම බෝතලේ සමහරවිට කිරි පැකට් එක වෙන්න පුළුවන්. මේකෙන් දරුවගේ කලලයට හානි වෙන්න පුළුවන් කියලා කියන්නේ. මම නොගන්න තරමට හොඳයි. මොකද මේ HFCS කිමිකල් එක එක පැත්තකින් සහ මේ HFCS කිමිකල් එක ඇතුලේ තියෙනවා. එහෙම නැත්නම් ඒවා හදන ඒ නිර්මාණය වෙද්දී මේකට එන්න පුළුවන් තව කිමිකල් වර්ග රාශියක් තියෙනවා. විවිධ කෘත්‍රිම ආහාර පාන වර්ග. ඒත් ඖෂධ වර්ගත් මෙතෙන්ට අයිති වෙනවා සමහරවිට. කල්තබා ගැනීමේ ද්‍රව්‍යයන් යොදලා සකස් කරන ලද ප්‍රොසෙස් කරන ලද ආහාර. මාස ගාණක් රාක්කවල මාස ගාණක් විවිධ ස්ථානවල තිබිලා කන්ටේනර්ස් වල තිබිලා අපේ සුපර් මාකට් එකේ රාක්කෙට එනවා. පාම් බනිස් බිස්කට්, පාම් පිටි. ලෝකේ තියෙන භයානකම කෑම. මේක නිෂ්පාදනය කරන හැම කෑමක්ම ඉතාම භයානකයි. අයි මම කියන්නම් ඒක හේතුව පස්සේ. කෘෂි රසායන යොදා හදන ලද එළවලු පළතුරු වර්ග. අපි අද ගිහිල්ලා මාකට් එකෙන් අපිට එළවලු ගන්න ගියොත් ඒ එළවලු පළතුරු හැම එකක්ම හෝමෝන යොදලා තාක්ෂණික ක්‍රමවේදයකට තමයි මේ තත්ත්වයට ගන්න. විවිධාකාර කිමිකල් වර්ග මේවට එකතු වෙනවා. ශරීර ආරක්ෂාව සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය සියලුම දේවල් වල විවිධාකාර කිමිකල්ස් අඩංගු වෙනවා. දැන් ඔයගොල්ලෝ උගලට දැනෙන්නේ සුවඳ විතරයි. ඒ සුවඳ එන්නේ මොන කිමිකල් එකකින්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. සමහර විට මේ process එකේදී ඒ තවත් කිමිකල් වර්ග රාශියක් තියෙනවා. අපි දන්නේ නැහැ. අපි ඒකකින් හොදපු වතුර වීදුරුව තමයි බොන්නේ. ඒකෙන් හොදපු පිඟානය දාලා තමයි අපි බත් කන්නේ. ඒකෙන් හොදපු වාජනය තමයි උගල කියලා ගන්න. මේ උගලවන්න ද්‍රව්‍ය නිසා උගලට සිදුවෙන හානි සහ උගලගේ ශරීරයට වගේම කලලය නිර්මාණය වෙන කලලයට වෙන්න පුළුවන් බැරි අනුන් ප්‍රශ්න. හඳුන් කුරුදුමත් ඒ වගේ තමයි. මේක සිගරට් දුමට වැඩිය සමහර විට හානි කරන්න පුළුවන්. එයා ප්‍රශ්න එක ඒ වගේ. වස්තුස්යන් අල්ලන සාම්‍රාණි ටික ඒ වගේ. ඒ වගේම පිට වෙන විවිධ දුම සහ ඒ දුම් වල අඩංගු රසායනික ද්‍රව්‍යයන් කර්න් වල තැන්පත් වෙලා තියෙන පුළුවන් ඔයගොල්ලන්ගේ ගෙවල් වල මෙට්ටවල කුෂන් වල තැන්පත් වෙලා තිබිලා ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්නකොට දන්නේ නැහැ ඔයගොල්ලෝ ඒවා ආග්‍රහණය කරනවා. දවසේ 300ට පස්සේ දවසෙන් පැය 24 පුරාම මේක ආග්‍රහණය කරනවා ඔයගොල්ලෝ. මధుර කොයිල් එක. සිගරට් දුමට වැඩිය මේ වගේ දේවල් වලින් කාර් එක ඇතුලේ තියෙන එයා ප්‍රශ්න එක පව ඔයගොල්ලෝ ගන්න ස්ප්‍රේ එක, සෙන්ට් එක, ඩියෝඩරන්ට් එක ඊළඟට අපි සෞඛ්‍ය වෙනුවෙන් පාවිච්චි කරන සමහර උපකරණ. මේ වතුර දාන්න පාවිච්චි කරන ප්ලාස්ටික් බෝතලේ සියුම් කටතුරු වෙච්ච තැන් වලින් එන්න පුළුවන් කිමිකල් වර්ග තියෙනවා වතුරට. අපි විස බීජ වලින් බේරෙන්න කියලා හිතාගෙන කඩින් ප්ලාස්ටික් බෝතලේ තියෙන වතුර අරගෙන අපි අර මයික්‍රෝ ප්ලාස්ටික්ස් ගන්නවා ඇතුළට. අපිට කැන්සර් ඇති කරන්න පුළුවන් වගේම කලලයක් වෙනස් කරන්නත් පුළුවන්. ඒතර මේ තියෙන එක සාරාංශගත කරලා අපේ කතන්දරේ මේ දෙකක් දාලා දෙනවා මෙතෙන්ට. අමතරව. ඇයි කෑම වගේ පෙන්නන්න මේව කෑම නෙමෙයි. අපිට පේන්නේ කෑම වගේ. නමුත් කෑම නෙමෙයි. මේකත් විකෘතියක්. මම පෙන්නන්නම් ඇයි කියලා. අපි අර කලින් කතා කරපු අපේ ඥාන සැකස්ම, ඒ ඥාන සැකස්මේ කෙලවරේ ඉන්න කට්ටිය මෙහෙම තමයි ජීවත් වෙන්නේ. මීට අවුරුදු පරම්පරා දෙකකට තුනකට කලින් ඒ ජීවත් වෙන්නේ මේ ආකාරයට. ලංකාවේ 80%ක් ජනතාව මෙහෙම තමයි ජීවත් වෙන්නේ. 20%කට වගේ තමයි සමහර පහසුකම් තිබුණේ. ටිකක් මීට වඩා යම් ආකාරයකට වෙනස් ආකාරයකට ජීවත් වෙන්න ලැබුණේ වරප්‍රසාද තිබිච්ච සුළු පිරිසකට. ඊතුරු ජනතාව සියලු දෙනා මේ ආකාරයට තමයි ජීවත් වෙන්නේ. මම ඔබෙන් අහන ප්‍රශ්නය දැන් අපි අර විනාශකාරී දේවල් විදිහට මම නම් කරා රාශියක්. ඒ දේවල් වලින් එකක් හරි මෙතන තියෙනවා.